සදහම් දේශනා සම්මා සම්බුදු සරණයි ඔබ හැම දෙනාටම. උතුම් දේශීය අභිමානීය රැගෙනේන කොළඹ ටෙලිවිෂන් මෙත් සදහම් විකාශයේ තවත් උදාහර වූ සද්ධර්ම දේශනාවක් අපි ආරම්භ කරන්නේ. POTV නාලිකාංක 111 වගේම මෙත් TV YouTube නාලිකාව, මෙත් සදහම් දේශනා YouTube නාලිකාව, මෙත් TV Facebook පිටුව ඔස්සේත් ධර්ම ශ්‍රවණයට ඔබට අවස්ථාව සලසා දෙන මෙත් සදහම් දේශනා උදාහරතර වූ සද්ධර්ම දේශනා මාලාවේ වටිනා වූ සද්ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට අපි හැම දිනාටම පින් සිතින් ආරාධනා කරනවා. සුපින්මත්නි වෙනදා වගේම මෙත් සදහම් දේශනා උතුම් සද්ධර්ම දේශනා පවත්වනු ලබන අප ගෞරවපූර්වක පින්වත් ස්වාමින් වහන්සේ අතුරුගිරිය ශ්‍රී සදහම් පදනමේ ගෞරවනීය නිර්මාතෘවර හොරණ දික්හේනපුර ශීලසුව අර්ණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ වගේම උතුම් බක්කුල මහා සෑයේ ගෞරවනීය නිර්මාතෘ විචිත්‍ර ධර්ම කතික රාජකීය පඬිත පරම පූජනීය අප පින්වත් පූජ්‍යපාද අප ගුරු දේවෝත්තම ලොකු ස්වාමින් වහන්සේ ගලිගමුවේ ඥානදීප පින්වත් නායක ස්වාමින් වහන්සේව සාදු නදින් පාදාභි වන්දනෙන් සිහිපත් කොට පිළිගනිමු. සාතු සාතු සාතු. මෙත් සදහම් දේශනා උදාහර වූ සද්ධර්ම දේශනාවේ පින්බර දායකත්වයේගෙන කටයුතු කරනු ලබනවා රෝහණ වැලිකුඹර මහත්මයා, ජීවන්ති වැලිකුඹර සහ සුමුදු වැලිකුඹර දියණියන්, චනුක කොග්ගල සහ යසිත් අබේකෝන් බෑනාවරුන් දෙපළ විසින්. අරමුණු විදිහට සටහන් කොට තිබෙන්නේ සැප්තැම්බර් මාස 22 වන දින ජන්මදිනය සමරුන් ලැබූ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර බෙරික් නගරයේ පදිංචි දීපානි වැලිකුඹුර මහත්මියට සෙත් ප්‍රාර්ථනා කරන්න බලාපොරොත්තු වෙනවා. පරලෝසපත්තුව දෙමව්පියන් වන ඇතුල් කෝට්ටේ විසූ සුමිත්‍රා සහ සිරිල් විජේසූරිය දෙපළටත් එවැගේම නියදුරුපොළ විසූ අනුලා සහ පීරිස් වැලිකුඹුර දෙපළටත් පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. තමන් නමින් සංසාරගත පරලෝසපත් වූ සියලුම ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. කොරෝනා වසංගතයෙන් පීඩාවටපත් වී සිටින හැම දිනාටම ඉක්මන් සුවපත් භාවයේ සැලසේවා. අතිපූජනීය ගලිගමුවේ ඥානදීප පින්වත් නායක ස්වාමින් වහන්සේටත් ආර්ය මහා සංඝරුවනටත් නිදුක් නිරෝගී සුව සම්පන්නිය ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. සියලු ප්‍රාර්ථනා සිදහාගෙන සමෘතුම් ධර්මාවබෝධයේ ප්‍රාර්ථනා කරමින් මෙත් සදහම් දේශනා උතුම් සද්ධර්ම දේශනාව ආරම්භ කරන්නට පින්වත් ස්වාමින් වහන්සේට අපි සාදු නදින් ආරාධනා කරමු. මෙත් සිතින් මෙත් සදහම් දේශනා ධර්ම ශ්‍රවණයට ඔබ හැම දිනාටම ආරාධනය. සාදු සාදු සාදු. අවසරයි අප පින්වත් ස්වාමින් වහන්සේ. සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා තමසවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. හැම දිනාටම තෙරුවස්සන්න ප්‍රාර්ථනා කරමින් අද ඔබ හැම දෙනෙක්ම කොළඹ ටෙලිවිෂන් මෙත් සදහම් විකාශයේ උතුම් දායකත්ව ධර්ම දේශනාවක් එක්කයි පින්වත් හැම දෙනාම එකතු වෙලා ඉන්නේ. පින්වතුනි, අද මේ ධර්මානුශාසනාවේ පින්බර දායකත්වයේ ධර්මයෙන් කටයුතු කරන්නේ රෝහණ වැලිකුඹුර මහත්මයා, ජීවන්ති වැලිකුඹුර සහ සුමුදු වැලිකුඹුර දියණිය, චනුක කොග්ගල සහ යසිත් අබේකෝන් කිනේ බෑනාවරු දෙපළ ඇතුළු ඒ පවුලේ පින්වතුන් එකතු වෙලා අද මේ ධර්ම දානමය පින්කම සිදු කරනවා. එයාගේ අරමුණ තමයි සැප්තැම්බර් මාස 22 වන දින ජන්මදිනයේ සැමරූ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර බෙරික් නගරයේ පදිංචි දීපානි වැලිකුඹුර මහත්මියට සෙත් ප්‍රාර්ථනා කරමින් ආශිර්වාද ප්‍රාර්ථනා කිරීමත්, පවුලේ පරලෝ සැපත්වන්නට යෙදුණු දෙමාපියන් වන ඇතුල් කෝට්ටේ විසූ සුමිත්‍රා සහ සිරිල් විජේසූරිය කියන දෙපළටත්, නියදුරුපොළ විසූ අනුලා සහ පීරිස් වැලිකුඹුර කියන දෙපළටත්,
පරම්පරාගත සියලූම සංසාරගත ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමත් සියලු දෙවියන්ට පින් අනුමෝදන් කිරීම ලක්වාසී ලොවාසී හැම දෙනාටම මේ පවත්නා කොවිඩ් වසංගතයෙන් ආශිර්වාදය ආරක්ෂා වෙලා තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් ඔවුන් ආරක්ෂාවේවා කියල මේ වසංගත විපත්වලින් ලක්වාසී ලොවාසී හැම දෙනාටම ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම සෙත් ප්‍රාර්ථනා කිරීමත් ධර්මදේශකයණන් වහන්සේට අපට ආශිර්වාද කිරීමත් අදායකත්ව ධර්ම පින්වතුන්ගේ අරමුණ. තිය අරමුණෙන් තමයි අද ඒ පින්වතුන් මේ ධර්මදානමේ පින්කම සිදු කරන්නේ ඒ හැම දෙනාටමත් ඔබ හැම දෙනාටමත් මේ ධර්මය ශ්‍රවණය කරන ලක්වාසී ලෝවාසී හැම දෙනාටමත් මේ උතුම් ධර්මශ්‍රවණය ධර්මාවබෝධය පිණිසම නිවන් දොරටුවක් බවට පත්වේවා කියල මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පිංහතුනී අද මේ ධර්මානු ශාසනාවේදී අපි ඔබට කියල දෙන්නේ අංගුත්තර නිකායේ තික නිපාතයේ සඳහන් වෙන බොහොම ලස්සන දේශනාවක් ඇසුරෙන් ඔබට මේ වර්තමානය මේ සමාජයේ අපි අද මුණ දෙන ප්‍රශ්න ව්‍යසන අරබුද මීට අවුරුදු 2500 ගානකට පෙර අපේ බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් දැකලා දේශනා කරපු බොහෝම ලස්සන දේශනාව මේ දේශනාවේ නම මහා සාල සූත්‍රය. මහා සාල කියලා බ්‍රාහ්මණේ බුදුරජාණන් වහන්සේගෙන් අහන කරුණු මුල් කරගෙන බුදුරජාණන් වහන්සේ මේ අනාගත ලෝකයේ ස්වභාවය ගැන විස්තර කරපු බොහොම ලස්සන රමණීය දේශනාව. පිංහතුනි මහා සාල කියලා එදා ජීවත් වෙච්ච බමුණෙක් දවසක් අපේ බුදුරජාණන් වහන්සේ මුණ ගැහිල වන්දනා කරලා එකත් පසකින් වාඩි වෙලා බොහෝ දේශනාවල අහලා ඇති මොකක්ද මේ එකත් පසකින් වැඩ ඉන්නවා කියල. බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා කෙලින්ම උන්වහන්සේගේ ඉදිරියම වාඩි වෙන්නේ එකත් පසකින් පැත්තකට වෙන්න තමයි. බුද්ධ වීතිය ගැන බුදුරජාණන් වහන්සේගේ ඉදිරි පස විවෘත වෙනවා හැම වෙලාවකම. බුදුරජාණන් වහන්සේ දහම් දෙසනකොට දම්සභා මණ්ඩපය වුණත් සැදැහැවතුන් වාඩි වෙනකොට බුදුරජාණන් වහන්සේගේ ඉදිරියෙන් ඕනම කෙනෙකුට ඇවිල්ල වන්දනා කරන්න පුළුවන් විදිහට ඉදිරිය බුද්ධ වීතිය විවෘත්තයි. දෙපස තමයි වාඩිවෙන එකත් පසකින්. එතකොට ඔහු මෙහෙම වාඩි වෙලා බුදුරජාණන් වහන්සේගෙන් අහනව ස්වාමීණී භාග්‍යවතුන් වහන්ස මම අහලා තියෙනවා මෙන්න මේ වගේ දෙයක්. ඒ තමයි අතීතෙ වැඩ සිටිය බුදුරජාණන් වහන්සේලා බොහෝ දීර්ඝ ආයුෂ වින්දනය කරා කියලා මං අහලා තියෙනවා. ඒ කාලේ මිනිස්සුන්ට මීට වඩා දීර්ඝ ආයුෂ තිබුණා කියලා මං අහලා තියෙනවා. ඒ කාලේ මේ තරම් ලෝකෙ විපත් තිබුණේ නෑ කියලත් මං අහලා තියෙනවා. ස්වාමීනි මේ කාරණේ ඇත්තක්ද? අනාගතයේ මිනිස්සුන්ගේ ආයුෂ එන්නෙන් අඩු වෙලා ලෝකෙ විපත් බහුල වෙලා නොෙක් විපත්වලින් මිනිස්සු 100,000 ගණනින් ලක්ෂ ගණනින් මිය යනවා කියලා මම මෙහෙම දෙයක් අහලා තියෙනවා. ස්වාමීනි මේ අහලා තියෙන දේ ඇත්තක්ද? මේක ධර්මානුකූලව මට පැහැදිලි කරලා දෙන්න කියලා ඔන්න මහා සාල බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේගෙන් විමසනවා. අපේ බුදුරජාණන් වහන්සේ මහා සාල කියන මේ බමුණට පෙර අතීතයේ විස්තර පැහැදිලි කරලා දෙනවා. මහා සාල ඒක ඇත්ත කියනවා. ඔබේ අහලා තියෙන කාරණේ සත්‍යයක්. අතීතෙ වැඩ සිටිය බුදුරජාණන් වහන්සේලාට මීට වඩා බොහෝ ආයුෂ තිබුණා කියනවා. පින්වතුනි ඔබ දන්නවා අපි මේ ඉන්න කල්පයට ධර්මය කියන්නේ මහා භද්‍ර කල්පය. මහා භද්‍ර කල්පය කියන්නේ මේ කල්පයේ බුදුරජාණන් වහන්සේලා 5 නමකකින් සුන්දර වෙන කල්පයක්. බුදුවරු 5 නමක් පහළ වෙන කල්පයක්. ඒ නිසා මහා භද්‍ර කල්පය කියන. මේ මහා භද්‍ර කල්පයේ පළවෙනි අන්තක් කල්පෙ පහළ වුණා කකුසඳ කියන බුදුරජාණන් වහන්සේ. මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 40,000 කියන ඒ කාලේ. දෙවනි අන්තක් කල්පෙ පහළ වෙනවා කෝණාගමන කියන බුදුරජාණන් වහන්සේ. ඒ කාලේ මිනිස්සුන්ගේ සාමාන්‍ය ආයුෂ අවුරුදු 30,000ක්.
අද අපිට හිතන්නවත් බෑ. ඔබ දන්නවා මේ මහා බද්ද කල්පයේ 3 වෙනි අන්තක් කල්පේ පහළ වෙනවා කාශ්‍යප බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේගේ කාලේ සාමාන්‍ය මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 20000ක් කියනවා. එතකොට එතනින් එහා පහළ වෙච්ච අනික් බුදුවරුන්ට වඩා අපි මේ ඉන්න කල්පෙමනේ මේ මහා බද්ද කල්පෙම කකුසඳ කෝණාගමන කාශ්‍යප ඔබ මම සරණ ගිය ගෞතම බුදුරජාණන් වහන්සේ. එතකොට මේ කල්පෙම ගත්තාත් මීට පෙර පහළ වෙච්ච බුදුරජාණන් වහන්සේලාගේ ආයුෂ අවුරුදු 40000 30000ක් 20000ක් කියලා සඳහන් වෙනවා. එහෙනම් අපිට පේනවා මීට වඩා ඒ කාලේ පෙර පහළ වෙච්ච බුදුරජාණන් වහන්සේලා දීර්ඝ ආයුෂ වින්දනය කරා. පින්වතුනි ඔබ බලන්න සත්බුදුවරු ගැන ඔබ අහලා ඇති. විපස්සී, සිකී වෙස්සබෝ, කකුසඳ කෝණාගමන කාශ්‍යප ගෞතම කියන සත්බුදුවරු. විපස්සී බුදුරජාණන් වහන්සේගේ ඉඳන් ගත්තා. ඊළඟට ඔබ අටවිසි බුදුරජාණන් වහන්සේලා ගැන අහලා ඇති. සූවිසි බුදුවරු ගැන අහලා ඇති. සූවිසි බුදුවරු ගැන සඳහන් වෙන්නේ අපේ බෝසතාණන් වහන්සේ දීපංකර පාදමූලයේ තමයි විවරණ ගන්න. ඒ විවරණ ගත්ත තැන ඉඳන් සාරා සංකේය කල්පලක්ෂයක් පුරාම දාන, සීල, නෛෂ්ක්‍රම්‍ය, ප්‍රඥා, වීරිය, කාන්ති, සච්ච, අදිඨාන, මෛත්‍රී, උපේක්ඛා කියන දස පාරමී සම්පූර්ණ කරගෙන පාරමී, උපපාරමී, පරමත්ත පාරමී හැටියට මේ දීර්ඝ සංසාර ගමනේ උන්වහන්සේ විවරණ ගත්තේ උන්වහන්සේට මුණ ගැහුණේ බුදුරජාණන් වහන්සේලා 24 නම සූවිසි විවරණ ලැබුවා කියලා අහලා ඇති. එතකොට ඒ බුදුවරුන්ගේ ආයුෂ ගත්තා ඔබට හොයන්න පුළුවන්. අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ තොරතුරු තියෙන පොත්පත් තියෙනවා. අටවිසි බුද්ධ වන්දනාවල් තියෙන පොත්පත්වල වුණත් ඒ බුදුවරුන්ගේ ආයුෂ ගැන සඳහන් වෙනවා. ඊළඟට ඔබ දන්නවා අටවිසි බුදුවරු, සූවිසි බුදුවරු. අටවිසි කිව්වම 28 නමක්. ඒ 28 නමක් වෙන්නේ දීපංකර බුදුහාඳුරු පහළ වෙච්ච කල්පේම උන්වහන්සේට පෙර තවත් බුදුවරු 3 නමක් පහළ වෙනවා. තණ්හංකර, මේදංකර, සරණංකර. තණ්හංකර, මේදංකර, සරණංකර. 4 වෙනි බුදුහාඳුරු තමයි දීපංකර. අන්නේ දීපංකර බුදුහාඳුරන්ගෙන් තමයි විවරණ ගන්න. එතකොට මේ පෙර පහළ වෙච්ච හැම බුදු කෙනෙකුගේම ආයුෂ ගැන අපි ධර්මයෙන් හොයලා බැලුවත් අවුරුදු 1000 ගණන් ආයුෂ ගැන සඳහන් වෙනවා. ඔබ මම සරණ යන අපේ බුදුරජාණන් වහන්සේ අල්පායුෂ්ක බුදු කෙනෙක් හැටියටයි ධර්මයේ සඳහන් වෙන්නේ. පින්වතුනි අපිට හිතා ගන්නවත් බැරි දීර්ඝ ආයුෂ අවුරුදු 80000 අවුරුදු 70000 60000 මේ වගේ දහස් ගණන් ආයුෂ ගැන ඉතිහාසයේ පෙර බුදුවරු පහළ වෙච්ච කාලවල මිනිස්සුන්ගේ සාමාන්‍ය ආයු අපේක්ෂාව ගැන සඳහන් වෙනවා. අද අපිට හිතා ගන්නවත් බෑ. අපිට තේරෙන මට්ටමින් අපි හිතමු. එහෙමනම් අපි දන්නවා පෙර පහළ වෙච්ච බුදුරජාණන් වහන්සේලා දීර්ඝ ආයුෂ වින්දනය කරා. ඒ කාලේ මිනිස්සුන්ටත් මීට වඩා දීර්ඝ ආයුෂ තිබිලා තියෙනවා. සාමාන්‍ය ආයු අපේක්ෂාව අවුරුදු 1000 ගණන්. එහෙමනම් අද වෙනකොට දැන් බලන්න බුදුරජාණන් වහන්සේ ওই දේශනාව මහා සාල කියන බමුණට ඔය දේශනාව කරද්දී සාමාන්‍ය ආයු අපේක්ෂාව මිනිස්සුන්ගේ අවුරුදු 120යි. එදා බක්කුල මහරහතන් වහන්සේ අවුරුදු 160ක් වැඩ හිටිය. දිවස්ලාභීන් අතර අගතැන්පත් අනුරුද්ධ මහරහතන් වහන්සේ ඒ කාලේ අවුරුදු 150ක් වැඩ හිටිය. දරුවෝ 20 දෙනෙක්ගේ අම්ම කෙනෙක් වෙච්ච විසාකාව පවා අවුරුදු 120ක් ජීවත් වුණා. එතකොට ධර්මයේ සඳහන් වෙන ආනන්ද හාමුදුරුවෝ, මහා කාශ්‍යප මහරහතන් වහන්සේ, තුන්වෙනි ධර්ම සංගායනාව කරපු මොග්ගලීපුත්තිස්ස මහරහතන් වහන්සේ පවා අවුරුදු 120ක් වැඩ හිටියා. එහෙමනම් අදටත් වැඩි මේ බණ ටික අහන අද ඔබ මම මේ බණ කියන බණ අහන මේ යුගයේ වෙනකොට බුදුහාඳුරු පිරිනිවන් පාලා අවුරුදු 2560 ගානක් වෙනකොට අද සාමාන්‍ය ලෝකෙ මිනිස්සෙගේ ආයුෂ අවුරුදු 70 75 80 ඔය වගේ සාමාන්‍ය ආයුෂක් තියෙනවා.
කලාතුරකින් කෙනෙක් අවුරුදු 90ක් 95ක් 100ක් හිටිය කියමු. හැබැයි ඉන්නේ ලෙඩ ගානේ. සමහරු එක තැන් වෙලා එක තැන මලමුට්‍ර කරගෙන එක්ක මුත්‍රා බට දාලා පැකැට් එල්ලගෙන රෝධපුටුවල බොහෝම දුකසේ තමයි අන්තිම කාලේ ජීවිතය ගෙවා ගන්න. එමනම් අපිට පේනවා අද අපේ ආවිෂ ගොඩක් අඩු වෙලා අවුරුදු 100නුත් පල්ලෙහාට ආවිෂ පිරිහිලා. අපේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය කාලෙ මීට වඩා සාමාන්‍ය මිනිස්සුන්ගේ ආවිෂ අවුරුදු 30ක 40ක ආවිෂක් වැඩි වෙලා තිබුණ. සාමාන්‍ය ආවිෂ අවුරුදු 120ක් එදා. එතකොට අපිට පේනවා මිනිස්සුන්ගේ ආවිෂ එහෙනම් එන්න අඩුවීමක් තියෙනවා. දැන් අපි මේ ඉන්නේ ආවිෂ අඩුවෙමින් යන පැත්තට ඉන්නේ. වැඩි වෙන කාලෙ නෙමෙයි. මේ ලෝකෙ බුදුහාඳුරු පෙන්නනවා මහා කල්පයකට අන්තක් කල්ප 64ක් තියෙන. මහා කල්පයකට. ඒ අන්තක් කල්ප 64 පළවෙනි 64 තමයි මේ සත්වයන් උපදින තල 31ක් තුළ මේ සත්ව ලෝකවල මේ මනුස්ස ලෝකවල එතන අන්තක් කල්ප 64ත් අපි එකකට ගමු. එක අන්තක් කල්පයක්. මනුස්ස ලෝක ජීවත්වෙන මිනිස්සුන්ගේ ආවිශ්‍ය ටික ටික වැඩි වෙලා අවුරුදු අසංකේයට වැඩි වෙනවා. හිතාගන්නවත් බෑ. ඒ වැඩි වෙච්ච ආවිෂ අඩුවෙලා අවුරුදු 10 දක්වා පිරිහෙනවා. අන්න ඒ ප්‍රමාණයට තමයි එක අන්තක් කල්පයක් වෙන්නේ. එවැනි අන්තක් කල්ප 64ක් ගිය තැන මහා කල්පයක මේ තල 30කින් යුක්ත ලෝක ධාතුවල සත්වයන් ඉපදෙමින් මැරෙමින් යන මේ කාලය අවසන් වෙනවා. ඊට පස්සේ මහා කල්පයක දෙවනි අන්තක් කල්ප 64 කියන්නේ ලෝකයේ විනාශ වෙමින් පවතිනවා. තුන්වෙනි අන්තක් කල්ප 64 විනාශ වෙලාම පවතිනවා. හතරවෙනි අන්තක් කල්ප 64 ආයමත් ලෝකයක් සකස් වෙමින් පවතිනවා. ඔබ නිකන් කෙටියෙන් මතක තියාගන්න. මහා කල්ප එකකට අන්තක් කල්ප එහෙනම් 64 ඒවා 4ක් තියෙනවා. පළවෙනි 64 තමයි මේ සත්ව ලෝකේ දිව්‍ය ලෝක, මනුස්ස ලෝක, බ්‍රහ්ම ලෝක මේ තල 31කින් යුක්ත මේ ලෝක ධාතුව තුල සත්වයන් ඉපදෙමින් මැරෙමින් මෙහෙම යනවා. මේ අන්තක් කල්ප 64 අවසන් වෙනකොට ලෝක ධාතුවම විනාශ වෙනවා. ඔබ අහලා ඇති සත්ත්‍ය සූර්යෝද්ගමන සූත්‍රය. සූර්යාව 7කගේ ආලෝකෙ වැටිලා මේ ලෝක ධාතුවම ගිනිගෙන විනාශ වෙලා වෙනසිලා අලු දූවිලි බවට පත් වෙලා අවසන් වෙනවා කියන. හැබැයි මේ ඉපදෙමින් මැරෙමින් යන සත්වයන්ගේ සංසාර ගමනේ අවසානය බුදු ඇසින්වත් දකින්නේ නැහැ කියන. සත්වයන් ඒ කාලේ වෙනකොට ආබස්සර නමින් අහසේ පාවි ඉන්න කොටසක් බවට පත් වෙනවා. ඊළඟට තුන්වෙනි අන්තක් කල්ප 64 විනාශ වෙලාම පවතිනවා. ආයමත් මේ පෘථුවිය ලෝක ධාතු මේවා ආයමත් ටික සකස් වෙන්න පටන් ගන්නවා. අන්තක් කල්ප 64ක් පුරාම හැදෙනවා. ඒ සකස් වෙලා ආයමත් මේ විදිහට සත්ව ලෝක වෙනම සකස් වෙන ආකාරයේ අග්ගඤ්ඤ කියන දීඝනිකාය සූත්‍ර බොහොම ලස්සනට විස්තර කරනවා. බොයි දේශනා අහලත් ඇති. එතකොට මේ කාරණය නිකන් සරල ඔළුවේ මතක තියාගන්නකො. මේ කරුණු ගොඩාක් ඔබට තේරුම් ගන්න ගියොත් ටිකක් මොකද අපිට මේවා ගෝචර වෙන විෂයන් නෙමෙයි. ලෝක විෂය අචින්ත්‍යයි. මේවා අපි හිත හිතා ගියොත් කොහොමද වෙන්නේ කියලා අපේ සාමාන්‍ය නුවණට සමහරලාවට ඔළුව විකාර වෙලා මනසත් විකෘති වෙන්න පුළුවන්. ඒකයි බුදුරජාණන් වහන්සේ මේ කාරණා ගැන මේ මනුස්ස ලෝකෙ මිනිස්සුන්ට ලොකු දේශනාවලින් මේ ලෝකෙ ගැන කියලා දෙන්න ගියේ නැහැ. බුදුරජාණන් වහන්සේ මේ විශ්වය ගැන අපිට යම් කරුණු ටිකක් කියලා දුන්න මේකයි ලෝකේ ස්වභාවය. හැබැයි ලෝකයේ දකින්න කිව්වේ බඹයක් පමණ වූ මේ ඇස කන නාසය දිවකය මනස මේ ශරීරය තුලින් ලෝකෙම අවබෝධ කරගෙන මේකෙන් මිදෙන්න. මොකද සාමාන්‍ය මිනිස්සෙක්ගේ මනසකට මේ විශ්වය ගැන ලෝක ධාතු ගැන මේ ලෝක ධාතු හටගන්න හැටි නැති වෙන හැටි ඕක හිත හිටියොත් මනස උනත් විපිලිසර වෙන්න පුළුවන්. අපේ නුවණට ගෝචර වෙන දෙයක් නෙමෙයි. ඒක බුදු කෙනෙක්ගේ විශ්යක්. ඒ නිසායි අචින්ත්‍යයි කියන්නේ ලෝක විශ්ය අචින්ත්‍යයි. සාමාන්‍ය මිනිස්සෙකුට හිතලා අවසන් කරන්න පුළුවන් කමක් නැහැ.
එවැනි ලෝක විෂයක් එවැනි මහා ඥානයකින් යුක්ත බුදුරජාණන් වහන්සේලා අවබෝධ කරගෙන අපිට ඒකෙන් නිදහස් වෙන මාර්ගය පෙන්නල දුන්න. එතකොට දැවුණු අර මහා සාල කියන බමුණට බුදුහාමුදුරුව පෙන්නවා මහා සාලු බහල තියෙන කතාව ඇත්ත. පෙර පහළ වෙච්ච බුදුරජාණන් වහන්සේලාගේ කාලෙ දීර්ඝායුෂ තිබිලා තියෙනවා. ඒ කාලෙ හිටපු මිනිස්සුන්ටත් දීර්ඝායුෂ තිබිලා තියෙනවා. ඒ කාලෙ විපත් ලෙඩරෝග කරදර මේ තරන්න දීර්ඝායුෂ ඇති කාලවල මිනිස්සු ගුණ ධර්ම රකිනවා. එවැනි කාලවල තමයි ඔබ අහලා තියෙන ඔය සක්විති රජවරු පහළ වෙනවා කියලා. දෙතිස් මහා පුරුෂ ලක්ෂණ තියෙන මුළු ලෝකෙම පාලනය කරන සිවුරංග සේනා පිරිවරාගෙන අහසින් යන රජවරු මේ අද ඉතින් අපිට සුරංගනා කතාවගෙන එවැනි රජවරු පහළ වෙන්නේ මේ වගේ පිරිහිච්ච කාලවල නෙමේ. දීර්ඝායුෂ ඇති කාලවල ඒ කාලවල බුදු හාමුදුරුව පෙන්නනවා බුද්ධ දේශනාදිහා බලනකොට අපිට පේනවා අවුරුදු දහස් ගණන් දීර්ඝායුෂ ඇති කාලෙ මේ අපි ජීවත්වෙන මනුස්ස ලෝක මේ ස්වභාවය නෙමේ. මනුස්ස ලෝක දිවිය ලෝක වගේ සැප බහුලයිකිනො එවැනි කාලවල. හැබැයි මිනිස්සුන්ගේ ආවිෂ පිරිහිලා අවුරුදු 100න් පහලට ආවිෂ පිරිහෙනවා කියන මනුස්ස ලෝක අපායවල් වගේ. දැන් අපි ජීවත්වෙන්නේ මනුස්ස ලෝක තමයි මේවා. හැබැයි අපායක් වගේ මනුස්ස ලෝකික ඉන්නේ. දැම් මිනිස්සුන්ගේ බුදුරජාණන් වහන්සේ පෙන්න අවුරුදු 100න් පහලට පිරිහෙනකොට ආවිෂ විකෘති කෙලෙස් බලවත්වෙනවා කියෙන මේ අකුසල් බලවත් වෙලා මිනිස් ආවිෂ අවුරුදු 100 වෙනකොට ලෝක මිනිස්සුන්ගේ හිත්වල ඇතිවෙන්න තියෙන සියලු පාපි අකුසල් බලවත් වෙලා අවසානයි. ඊළඟට ඒ බලවත්වෙච්ච අකුසල් තුළින් මනසේ විකෘති විදිහට කරුණු 3ක් බලවත්වෙනවා. අධර්මරාගේ විෂමලෝබය මිත්‍යා ධර්මය. අධර්මරාගේ මිනිස්සු සත්තු වගේ වෙනවා එල්ලුවෝ බල්ලෝ බලල්ලු තිරිසන්නු වගේ වෙන මේ මගේ අම්මනේද මේ මගේ සහෝදරයනේද මේ මගේ දරුවනේද මේ මගේ ඥාතියනේද ඒ සමාජ සම්මත සීමාවල් නැතුව අනාගතයේ රාගෙන් සත්තුන්ට අන්ත වෙනවා කෙන මිනිස්සු කෙලෙස්වලින් විකෘතිය අධර්ම රාගේ. විෂම ලෝබය ලෝභකම මිනිස්සු තුළ ඉහවහයන බලන්න අද ලෝභකම මසුරුකම නිසා සමහරලාට පුංචි දේවල්වලට එක්කො චේන් එහෙකට මිනී මරනවා. බෙල්ලෙ දාගෙන ගිහින් තියෙන එක්කො ඉමිටේෂන් මාලයක්. සමහරලාට මේ රුපියල් 1000ක් 2000ක් පොඩි මුදලකට කෙනෙකුගේ පුංචි දෙයකට කවුරු හරි කියපු කේලමකට ඉඩමකට පොඩි දෙයකට අපරාධ කරන මහා ව්‍යසනයකට මිනිස්සුන්ගේ මනස යොමු වෙච්ච ක්‍රූර මිනිස්සු ඉන්න ලෝකයක් මේ අපි ඉන්නේ. විෂම ලෝභය. ඊළඟට මිත්‍යා ධර්මය. මිත්‍යා ධර්මය කියන්නේ කෙලෙස් වලින් විකෘති වෙලා නියත මිත්‍යා දෘෂ්ටියත් එක්කම මිත්‍යා ධර්මය කියන්නේ කෙලෙසුන්ගෙන් විකෘති වෙලා විකෘති විදිහට රාගික හැසිරීම වලට මිනිස්සු යොමු වෙනවා. එතකොට මෙන්න මේ ලක්ෂණත් එක්ක බුදුරජාණන් වහන්සේ මහා සාල කියන බමුණට පෙන්නනවා අනාගත ලෝකයේ ඇතිවෙන විශාල විපත් තුනක් එදා බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් දැකලා පෙන්නවා. ඒ අනාගතය කියන්නේ මේ දැන් අපි ඉන්න කාලේ. එදා බුදුහාඳුරෝ දැකපු විපත් තුන මේ දේශනාව තුළින් ඔබ හොඳට බලන්න මේවා කොච්චරනං ඇත්තද අද කියලා. ඔන්න පළවෙනි කාරණය. බුදුරජාණන් වහන්සේ වදාළ මහා සාල අනාගතයේ මිනිස්සු අකුසල් බලවත් වෙලා මිනිස්සුන්ගේ ආවිස අවුරුදු 100න් පහලට අනාගතයේ පිරිහෙන කාලයක් එනවා. එතකොට මිනිස්සුන් තුළ අධර්මරාගේ විෂම ලෝභය මිත්‍යා ධර්මය බලවත් වෙනවා. ඒ අකුසල් බලවත් වෙනකොට මනුස්සයන්ගේ මේ අධර්මිෂ්ට ක්‍රියා මිනිස්සුන්ගේ කෙලෙස් සහගත විකෘති හැසිරීම් දැකලා කලකිරෙන පොළොවාසී දෙවිවරු මිනිස්සුන්ගෙන් ඈත්වෙනවා කියනවා. දෙවියන් මිනිස්සුන් අතහරිනවා. මතකතියාගන්න අද අපි කොච්චර දෙවියන්ගේ පිහිට ඉල්ලුවත් අද දෙවරු මිනිස්සුන්ට පිහිට වෙන්න. දෙවියන් මිනිස්සුන්ගෙන් ඈත්වෙලා ඉන්නේ. හොඳට ගුණ ධර්ම වඩන හොඳට සිල් ගුණ දහම් වඩන මෛත්‍රිය වඩාගෙන ජීවත්වෙන
කීප දෙනෙකුට දෙවිවරු පිහිට වෙන්න පුළුවන් කලාතුරකි. දැන් බලන්න අපි බුද්ධ දේශනාවල අහලා තියෙන විදිහට එදා දෙවිවරු කොච්චර පෙනී හිටියද. ධර්මයේ හැසිරෙන ශ්‍රාවකයන්ට කොච්චර උදව්පකාර කරාද. බුද්ධ දේශනාවල තියෙනවා ගිහි උපාසක උපාසිකාවන් පවා. නන්ද මාතාව පාරායන වර්ග සජ්්‍යායනා කරනකොට අහසේ ඉඳන් වෛශ්‍රවණ දෙවියෝ අහගෙන ඉඳලා සාදුකාර දෙනවා. නන්ද මාතාව අහනවා කවුද මේ කියලා වටපිට බලනකොට වෛශ්‍රවණ දෙවියෝ අහසේ ඉඳන් කියනවා නැගණිය මම වෛශ්‍රවණ දෙවියන් උතුරු දිසාවේ අධිපති දෙවියන්. මම මේ අහසින් යන ගමන් ඔබ මේ පාරායන වර්ග මිහිරට සජ්්‍යායනා කරනු ඇහිලා නතර වෙලා අහසේ ඉඳන් අහගෙන හිටියේ. ඔබට මං මේ මිහිරට බුද්ධ වචනය සජ්්‍යායනා කරලා මගේ හිත් සතුටු කෙරෙව්වා. ඔබට මං පින්කරගන්න ප්‍රතිඋපකාරයක් කරන්න. ඒ තමයි ඔන්න හෙට දවසේ සැරියුත් මුගලන් මහරහත්තන් වහන්සේලා 500ක් භික්‍ෂූන් සමඟ ඔබේ ගමට වඩිනවා. උන්වහන්සේලා උදේ පාන්දර වඩින්නේ දානය වලඳන නෙමේ උදේ පාන්දරින් මේ ගමට වඩි. ඔන්න ඔබට පුළුවන් හෙට දවසේ දානය සකස් කරලා උන්වහන්සේලාට පූජ කරලා අපටත් පින් දෙන්න කියලා. දෙවියන් මෙහෙම පෙනීඉඳල කරුණු කියලා යන වගේ ශ්‍රාවකයන්ට ඉස්සර. එතකොට ඔය වගේ බුද්ධ දේශනා බොහෝම එක තියෙනවා දෙවිවරු ගිහි ශ්‍රාවකයන්ට සිල් ගුණ දහම් වඩන බුදුරජාණන් වහන්සේගේ ගිහි අයට පවා පෙනීදලා උදව්පකාර කරන හැටි දහම් මඟ පෙන්න්න නැහැටි. කල්්‍යාන මිට දෙවුරු මිනිස්සු අතරට ඇවිල්ලා ධර්මී හැසිරෙන අයට උදව් කරපු හැටි අද එන්නේ නෑ පැත්ත පලාතටවත්. දෙවියම් මිනිස්සුන්ගෙන් ඈත් වෙලා තියෙන. මිනිස්සු තුළ අධර්ම රාගයයි විෂම ලෝභයයි මිත්‍යා ධර්මයයි බලවත් වෙනකොට පොළොවාසී දෙවියන්ගේ ඉඳං අකනිටා බඹලුව දක්වාම දෙවියන් මිනිස්සුන්ගේ අකුසල් ගැන කලකිරිලා දෙවියන් මිනිස්සුන්ගෙන් ඈත්වෙනවා කිය. ඔන්න එතකොට වෙනදේ බුදු හාන්දුරු පෙන්න්නනවා මහනෙන දෙවියන් මනුස්්‍යයන්ගෙන් ඈත්වෙනකොට මේ ලෝකයේ ස්වභාව ධර්මය පාලනය කළ හැකි දේවතාවරු ඉන්න. වැස්ස වලාහක දෙවිවරු උන්හ වලාහක දෙවිවරු සීත වලාහක දෙවිවරු අබ්බ වලාහක දෙවිවරු කියලා ධර්මය සඳහන් වෙනවා වලාහක සංයුක්තය කියලා දේශන කොටා. ඒක සඳහන් වෙන්නේ දැන් අපි කවුරුත් දන්න මේක හොඳට බුද්ධිමත් අහගන්න ඕන නැත්නම් සමහරලාට වැරදි මිත්‍ය අදහස්වලට කෙනෙක් එන්න පුළුවන් තැන් තැන්වලින් අහගෙන හිටියෝ. වැස්ස වහින්නේ දෙවියන් නිසා නෙමේ අන්න එක හොඳට මතක තියක් මේ දෙවියන් වස්සනවා නෙමේ. මේක ස්වභාවික වෙන ක්‍රියාවලියක් අපි කවුරුත් දන්න වැසි චක්‍රය කියලා අපි අහල ඇති. ස්වභාව ධර්මය වැස්ස වහින්නේ හැබැයි ඒ වැස්සට බලපෑම් කළ හැකි ඉරදි බල සම්පන්න දේවතාවරු ඉන්නවා කිය. මිනිස්සු ගුණධර්ම පුරණ තාක්කල් මනුස්්‍යයන්ගේ යහපතට දෙවිවරු වැස්ස පාලනය කරනවා ඒ වැසි මනුස්්‍යයන්ගේ යහපතට පාලනය කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මිනිස්සු අකුසල් පුරණකොට ධර්මයෙන් ඈත් වෙනකොට දෙවියම් මිනිස්සුන්ගෙන් ඈත් වනාට පස්සේ ස්වභාවික වහින වැස්ස වැහැල නැත්තට නැති වුණත් වැස්ස වලාහක දෙවියවරු මනුස්්‍යයන්ගේ යහපතට වැස්ස පාලනය කරන්නෑ කියන. විශාල නියග ඇති වෙනවා වැහි බින්දුවක්නෑ අවුරුදු ගන කන්නනෑ වතුරනෑ ඇලදොළ හිඳිලා මිනිස්සු කොච්චර අනේ වතුරනෑ කියලා කොච්චර දෙවියන්ට කිව්වත් පවකාර අධර්මිෂ්ට මිනිස්සුන්ට අපි උපකාර කරන්නෑ කියල දෙවියන් අහක බලනු. ස්වභාව ධර්මය පාලනය කරන්න පුළුවන් දෙවිවරු මනුස්්‍යයන්ගේ යහපතට උදව් කරන්න නැත්ව අහක බලනවා කිය. ඊළඟට වාත වලාහක දෙවිවරු ගැන ධර්මය තිනවා. ඉගැනීම සුළඟ දෙවියන් නිසා හුළං හමනුව නෙමේ. අඩු පීඩනයක් තියෙන තැනට වැඩි පීඩනයක් තියෙන තැනින් හුළං හමන මේක තමයි සාමාන්‍ය ස්වභාවික සුළං හමන රටාව. හැබැයි බුදුරජාණන් වහන්සේ පෙන්න්නනවා මහනෙන මිනිස්සු ගුණධර්ම රකිනකොට ධාර්මිෂ්ටව ජීවත්වෙනකොට වාත වලාහක දෙවිවරු සුළඟට බලපෑම් කළ හැකි දේවතාවරු මනුස්්‍යයන්ගේ යහපතට ස්වභාව ධර්මයේ සුළඟ පවා පාලනය කරනවා. විශාල සුලි සුලං කුණාට විපත් ඇතිවෙන්න තියෙනේව දෙවිවරු මගහරවුණු.
දිසාවල් වෙනස් කරවන්න පුළුවන් කෙන සුළඟි දිසාව. ඒ ඉර්දි බල සම්පන්න දෙවියන්ට සුලිසුලං කුණාටු සුළඟි දිසාව පාලනය කළ මනුස්්‍යයන් රකින්න පුළුවන්. හැබැයි මිනිස්සු අධර්මිෂ්ට වෙනකොට ස්භාවිකව වෙනදේ එහෙම්මම වෙන්න ඉඩ ඇරලා දෙවියන් අහක බලන. ඊළඟට ධර්මී තියනවා සීත වලාහක උන්න වලාහක කියලා දෙවියවරු. පරිසරයේ සීතල දෙවියන් ඇති කරනවා නෙමේ. උණුසුම දෙවියන් ඇති කරනවා නෙමේ එක ස්භාවික දෙයක්. මේ රිතු විපර්යාසත් එක සීතල උණුසුම මේ කාලගුණේ මේ වෙනස් වෙන දේශගුණ ඇත්තෙක්. හැබැයි දෙවිවරු අතර ඉන්නවා කියනවා මහා ඉරදි බල සම්පන්න අය ඒ අයට උණුසුම පාලනය කරන්න පුළුවන් කියෙන ස්වභාව ධර්මය. සීතල පාලනය කරන්න පුළුවන්. එවැනි දෙවරු පවා මනුස්්‍යයන්ගේ යහපතට ස්වභාව ධර්මය පාලනය කරන්නෑ කියෙන්. එහනම් අපිට පේනවා ස්වභාවිකව ඇතිවන මහා වරුසා සුලිසුලක් සීතල උණුසුම මේ ලෝකෙ ස්වභාව ධර්මය ඇතිවන විපත් පාලනය කරලා මනුස්්‍යයන්ගේ යහපතට ස්වභාව ධර්මය පාලනය කරන්න පුළුවන් දෙවිවරු මිනිස්සු අධර්මිෂ්ට වෙනකොට අහක බලන. මිනිස්සුන්ට උදව්පකාර නොකර දෙවියන් කලකිරීමෙන් අයින් වෙනවා. පලිගන්නවා නෙමේ. දෙවියන් මිනිස්සුන්ට විපත් කරන්න පලිගන්නවා කියලා. අහක බලනවා. උදව්පකාර නොකර අයින් වෙනවා. අන්න එතකොට මොකද දෙවියන් කියන්නේ කෙලෙස් සහිතයි. දෙවියනුත් අපි වගේම කාම ලෝක ඉන්න කෙලෙස් සහිත පිරිසා. ඒ අයට දැ මනුස්ස ලෝක ඔබට කලකිරෙන් නැද්ද. සමහර මිනිස්සු අප හිතමු ඔබ හොඳටම දන්නවා කවුරු හරි එනවානේ නෝනා කියක් හරි දෙන්න මොනොහරි බොරුවක් කියාගෙනනවා මෙහෙම ඔපරේෂන් එකක් තියෙනවා දැන් ඔබ හරියටම දන්නවා මේ මනුස්සය මේ කතාවම හැමදාම කිය මේක බොරුවක් කියල ඔබ දන්නවම කියලා හිත අරංගෙන්නෙත් බොරු සහතිකන මේ ඔපරේෂන් එකට ඔබ ඊට කලිනුත් මේ ගැන අහලා ඔබේ යාලුවොත් උදව් කරලා තියෙනවා කවදාවත් කෙරෙන්නේ නැති ඔපරේෂන් එක ඒ වගේ මිනිස්සු ඉන්න ඕන තරම් සමල්ලාට බෙහෙත් පෙට්ටියක් තියාගෙන තියර ඒ වගේ ඒ කොපරේෂන් එකක් තියෙනවා කියලා සමහල්ලාට තමන්ගේ අම්ම පාවල දෙනවා අම්ම ඉස්පිරිතාලේ මේ වගේ බොරු කිය ජීවත්වෙන මිනිස්සු ඉන්නවා එක්කො තාත්තට මේම අමාරුයි අනි නෝන උදව් කරන්න කියලා බලපුහම එක බොරුවා එතකොට තමන් හරියටම දන්නවනම් මේ මනුස්සය බොරුකාරේ හොරේ වංචනිකේ සමහල්ලාට මත්කුඩු මද්‍රවයෝට ඇබ්බැහි වෙච්ච මනුස්සෙක් කියලා ඔබෙන් උදව් ඉල්ලගෙන එනකොට ඔබ උදව් කරන්න ඔබට උදව් කරන්න පුළුවන් වුණත් මොකටද මේ පවකාරයට අපි උදව් කරන්න කියලා ඔබ අහක බලනවා ඒ වගේම තමයි දෙවිවරු දෙවියන් අපි කවුද කියලා මේ මනුස්සලෝකෙ සියලු දෙනාගේ ස්වභාවේ හරියටම දන්නේ දෙවරු ඔබ දන්නේ ඔබ ගැන ඔබ දන්නේ යම් සේද මේ ලෝකෙ දෙවිවරුත් ඔබ ගැන ඒ විදිහටම දකිනවා ඒ නිසා දෙවිවරු මනුස්්‍යයන්ගේ යහපතර උදව් නොකර අහක බලන අන්න එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්වා මහා සාල දෙවියන්ගේ පිහිට නැතිවෙද්දි මහපොළොව පටවි දහතුව කිපෙනවා භූමි කම්පා ඇති වෙන. 100,000 ගණන් ලක්ෂ ගනම් මිනිස්සු අනාගතයේ මැරෙනවා. මහා ජලගැලීන් අනාගතය ඇති වෙනවා. ගංවතුර සුලිසුලම් මුහුදු ගොඩ ගලනවා සුනාමි වගේ විපත් ඇති වෙනවා. බාහිර ආපෝධාතු 100,000 ගණන් ලක්ෂ ගනම් මිනිස්සු අනාගතයේ මැරෙනවා. ඊළඟට බාහිර වායෝ දහතු සුලිසුලං මහා කුණාටු ඇති වෙනවා. මිනිස්සු 100,000 ගනම් මැරෙනවා. බාහිර තේජෝධාතුව කිපෙන උණුසුමකි ඇති වෙනවා. ගිනි කඳු පුරනවා 100,000 ගනම් මිනිස්සු මැරෙනවා. එතකොට මේ සතර මහා ධාතු බාහිර ලෝකෙ තියෙන පටවි ආපෝ තේජෝ වායෝ මේ ස්වභාව ධර්මය කිපිලා කුපිත වෙලා ඇතිවන ස්වභාවික විපත් වැඩිවීම තුළ අනාගතයේ 100,000 ගණන් ලක්ෂ ගනම් මිනිස්සු මේ යනවා කියල බුදුරජාණන් වහන්සේ දේශනා කර. දැන් ඔන්න මහා සාල බමුණට බුදු හාමුදුරු පෙන්න්නපු පලවෙනි දේ අනාගතයේ මිනිස්සු බොහෝ මිනිස්සු මැරෙන්න එක හේතුව. දෙවනි කාරණය ඔන්න බුදුරජාණන් වහන්සේ වදාළ මහා සාල තවත් හේතුවක් තියෙන අනාගතයේ 100,000 ගණන් ලක්ෂ ගනම් මිනිස්සු මේ යන. ඒ තමයි මිනිස්සු අධර්මිෂ්ට වෙනකොට අධර්මරාගේ විෂමලෝබේ මිත්‍යා ධර්මය බලවත් වෙනකොට එකිනෙකා දවේශයෙන් වෛරයෙන් මිත්‍යා ධර්මයෙන්
බෙදෙනවා කියන. ආගම් අනුව බෙදෙනවා. ජාති අනුව බෙදෙනවා. කුලානුව බෙදෙනවා. සමහරට පක්ෂානුව බෙදෙනවා. මිනිස්සු බෙදෙනවා. එකම රට ඇතුළේ පක්ෂවලට බෙදෙනවා, ජාති වසයෙන් බෙදෙනවා, සමහරු ප්‍රදේශානු අපි උඩරට අපි පහතරට. කුලවලට බෙදෙන අපි මේ කුලේ උඹල මේ කුලේ. ඊළඟට ජාති වසයෙන් අපි මේ ජාති උඹල මේ ජාතියක බෙදෙනවා මිනිස්සු. ආගම් වසයෙන් බෙදෙනවා, ජාති වසයෙන් බෙදෙනවා, කුලගෝත්‍ර වසයෙන් බෙදෙනවා. ඒ බෙදිලා නිකං ඉන්න තම තමන්ගේ මතවාද අනුව අවියාවිධ තනාගෙන අනාගතේ කෝලහල කලකෝලහල යුද්ධ ඇති කර ගන්නවා කියන. මුළු ලෝකයේ පුරාම බලන්න ජාතිවාදී කෝලහල, ආගම්වාදී කෝලහල, වර්ගවාදී කෝලහල. ඊළඟට ඔය හැම තැනකම යුද්ධ වර්ධනය වෙච්ච දේවල් ගහමරාගන්නේවා කෝලහල මිනීමැරුම් බෝම්භ පිපිරීම් හොඳට හොයාගෙන යන්න කොතනද කෙලවර කියලා. බෙදීම. මිනිස්සු අවිආවිධ තනාගෙන එකිනෙකා රටරටවල් ගම්නගර කණ්ඩායම් බෙදිලා යුද්ධ කරගන්නවා කිය. අද ලෝක යුද්ධයක් නැති රටක් හොයාගන්නේ කලාතුරකින්. අනාගතයේ 100,000 ගණන් ලක්ෂ ගණන් මිනිස්සු මේ යනවා කිය. මේ හේතුව නිසා. දැන් බලන්න අපි අද ජීවත්වෙන කාලේ ඔය ස්වභාවය අපිට පේන්නේ නැද්ද කියලා. අද මේ බණහන වෙනකොට ලෝකෙ මහා බලවත් කියන බලවත් රටවල් කොච්චරනම් තරගෙට න්‍යෂ්ටික ආයුධ හදනවා, න්‍යෂ්ටික අත්හදා බැලීම් කරනවා, අලුත්ම මිශයිල් වර්ග මේ අත්හදා බල්ලා තරගෙට නිපදවන ලෝක යුද්ධයකට අරාදිනවා. යන්තන් මොකක් හරි පිනකට 99 බේරි තියෙනවා. සමහරවට ලෝක නායකයෙක්ගේ එක ප්‍රකාශයක්, එක දැඩි තීරණයක් මුළු ලෝකෙම ලක්ෂ ගානක් මිනිස්සු මිය යන්න මහා ලෝක යුද්ධකට හේතුවක් වෙන්න පුළුවන්. එවැනි සංවිධාන බිහි වෙනවා. යුද මේ වසයෙන් රටරටවල් එකතු වෙනවා. අභ්‍යන්තර කෝලහල, රටවල් ඇතුළේ කෝලහල, ආගමික කෝලහල, මේවා එක්ක 100,000 ගණන් ලක්ෂ ගණන් මිනිස්සු අනාගතයේ මිය යනවා කියලා බුදුරජාණන් වහන්සේ මහා සාලකින බමුණට පේනවා. දැන් බලන්න ඇත්තද බොරුද? අද මේක පේනවා. තුන්වෙනි කාරණය ඔන්න. බුදුරජාණන් වහන්සේ වදාළ මහා සාල මිනිස්සු අධර්ම රාගයෙන් විෂම ලෝභයෙන් මිත්‍යා ධර්මයෙන් යුක්ත වෙනකොට පොළොවාසී දෙවිවරු මිනිස්සුන්ගෙන් ඈත් වෙනවා. දෙවියන් ඉවත් වුණාට පස්සේ දෙවියන්ගේ රැකවරණේ නැති වෙනකොට සැඩ යක්ෂයන් මිනිසුන් අතරට යකුන් මුදාහරිනවා කිය. ඔන්න මේක මේ අපි හදලා කියන එකක් නෙමේ. ඔබ බලන්න අංගුත්තර නිකායේ තික නිපාතේ තියෙන මහා සාල කියන සූත්‍රය. මොකද කෙනෙකුට මේ අමනුෂ්‍යය මුදාහරිනවා, මේ යක්කු මිනිස්සු අතර අරක් ගන්නවා, දෙවියන් ඈත් වෙනවා. මේවා හිතනකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් ඕක මේ හාමුදුරුවෝ හිතලා කියනවාද කියලා. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් දකිනදී අංගුත්තර නිකායේ තික නිපාතේ මහා සාල සූත්‍රයේ බුදුහාමුදුරුවෝ පෙන්නනවා දෙවියන් ඉවත් වෙනකොට මිනිස්සුන්ගේ අධර්මිෂ්ඨකම් නිසා, දුස්සීලකම් නිසා දෙවියන් මිනිස්සුන්ගෙන් ඈත් වෙනවා. ඒ ඈත් වෙනකොට සැඩ යක්ෂයෝ මිනිසුන් අතරට යකුන් මුදාහරිනවා කිය. මහා දරුණු අමනුෂ්‍යයෝ යක්ෂයෝ ගම් නගර අරක් ගන්නවා කියන. ඒ හේතු කරගෙන විශාල අමනුස්ස විපත් ව්‍යසන ලෙඩ රෝග පැතිරෙනවා කිය. දැන් බලන්න මේ වසංගත දැන් මේවා ස්වභාවිකව ඇතිවෙන ලෙඩ රෝග වෙන්න පුළුවන්. හැබැයි මේවා ව්‍යාප්තියට අමනුස්ස විපතත් බලපාන. දැන් බලන්න විශාලා මහනුවර ප්‍රශ්නය. අපි කවුරුත් දන්නවා මේ වගේ මහා වසංගතයක් ගැන ධර්මයේ සඳහන් වෙන සිදුවීමක් තමයි විශාලා මහනුවර තුන්බිය. වසංගතය විතරක් නෙමේනේ. ඒ ඔක්කොම එකට බැඳිලා ඉන්නේ අර දෙවියන්ගේ රැකවරණේ අහිමි වෙච්ච ගමක නගරයක ඇතිවෙන විපත. අර සියල්ලම විශාල දුර්භීක්ෂයක්, ස්වභාවික විපතක්. ඊළඟට වසංගතයක්, ඒත් එක්කම අමනුස්ස ග්‍රහණයක්. රෝග, දුර්භික්ෂ, අමනුස්ස. මිනිස්සු ලෙඩ රෝගවලින් විපත් වෙලා 100,000 ගණන් මිනිස්සු මැරෙනවා. තැන් තැන්වල මැරෙනකොට
අර නගරේම අමනුස්්‍යයන්ගෙත් ගොදුරක් වුණ. එතකොට විශාලා මහනුවර අමනුස්ස විපතත් තිබුණ. අපි දන්න අපේ බුදුරජාණන් වහන්සේදා ආනන්ද හාමුදුරුව සමඟ මහා භික්‍ෂූන් වහන්සේලා මහා සංඝ සන්නිපාතයක් පිරිවරාගෙන මේ නගරයට වැඩම කරලා ගංගානන් ගඟෙන් පැන් එකක් අරගෙන පෙරලා උන්වහන්සේගේ පාත්තර ධාතුන් වහන්සේට මේ පැන්ටික පෙරල අරගෙන බුද්ධානු භාවෙන් ධම්මානු භාවෙන් සංගානු භාවෙන් බුදුරජාණන් වහන්සේ අධිෂ්ඨාන කරලා පිරිත් කරලා ආනන්ද හාමුදුරුවන්ට දෙනවා ආනන්දේ නගරේ ප්‍රාකාර වලලු 3 වටා යමින් නගරයට පිරිත් පැන් ඉහින්න කියලා. මේ පිරිත් පැන් ඉස්සේ මොකටද? අර අමනුස්්‍යයන් නගරේ වෙලාගෙන ඉන්න මේ අමනුස්ස විපතෙන් ඉස්සල්ලා මිනිස්සු බේර ගන්න ඕන. පිරිත් පැන් ඉහිනකොට නගරේ ඉන්නපු අමනුස්යෝ සීසීකට නගරේ අතහැල්ල දිව්ව කියන. අර රෝගයේ යම්මට්ටමකින් වසංගතයක් ව්‍යාප්ත වෙනවද අමනුස්ස ග්‍රහණයක ඒ වගේ සිය ගුණයක් වේගෙන් මේක පැතිරෙනවා. පිරිත් පැන් කියන විසබීජනාසකයක් නෙමේ. ඒ නිසා මොක සමහරු නොයෙක් විදියට කෝ පිරිත් පැන් කියලා හරි ගියාද ඔය වගේ නොයෙක් දේවල්කින් බුදුරජාණන් වහන්සේ එදා විශාලා මහනුවර පිරිත් පැන් ඉස්සේ විසබීජනාසකයක් හැටියට නෙමෙයි. අර නගරේ ලෙඩරෝග විපත්වලින් අසරණ වෙලා ඉන්න මිනිස්සුන්ව වහගෙන හිටපු මේ අමනුස්්‍යයන් නගරේ අතහැල්ලා ගියා පිරිත් පැන් ඉහිනකොට. ඒ අමනුස්්‍යයන් සමහර මිනිස්සුන්ගේ ශරීරවලින් ඉවත්වෙනකොට මහා ආශ්චරයක් වගේ ලෙඩ වෙලා වසංගත විපත්වලින් අසරණ වෙලා හිටපු මිනිස්සු සැනින් සුවපත් වනා කිය. එතකොට අපිට පේනවා එහෙනම් මේ විපත් පිටුපස නොපෙනෙන මහා බලවේගත් තියෙන්න්න පුළුවන්. අවසානය බුදුරජාණන් වහන්සේගේ බුද්ධ අධිෂ්ඨානයත් අර පිරිත් පැණිසීමත් සමඟ බොහෝ ලෙඩ වෙලා අසරණ වෙලා හිටපු මිනිස්සු රෝගවලින් සුවපත්වන. ඒ මිනිස්සු ආනන්ද හාමුදුරු පස්සෙන් පෙරහැරක් වගේයා නගරි කූටාගාර ශාලාවට මිනිස්සු පිරිලගිය. බුදුරජාණන් වහන්සේ මහරහතන් වහන්සේලා පිරිවරාගෙන විශාලා මහනුවර නගරයට සිරිපතුල තබනවා සමගම එකිනෙකට වෙනස් වැසි 7ක් ඇදහැලිලා අර නියගේ දුර්භික්ෂේ දුරු වෙලා ගිය. එදා බුදුරජාණන් වහන්සේ අර සියලු දෙනාට කෝටි ලක්ෂයක් සක්වල දෙව්බමුන්ට ආරාධනයක් කරන. ආරාධනයක් කරලා බුදුහාමුදුරුවෝ ඉල්ලීමක් කරනවා මේ මිනිස්සුන් ආරක්ෂා කරන්න. දෙවියන් මිනිස්සු අතහැරලා හිටියේ. බුදුරජාණන් වහන්සේ ඉල්ලීමක් කරනවා තස්මාහිනේ රක්කත අප්පමත්තා. මේ මිනිස්සුන් අප්‍රමාදීව ආරක්ෂා කරන්න. රතන සූත්‍රය පළවෙනි දෙවනි ගාථා දෙකෙන් තියෙන්නේ බුදුරජාණන් වහන්සේ කෝටි ලක්ෂයක් දෙව් බමුන්ට සක්වල දෙව් බමුන්ට ආරාධනා කරලා බුදුරජාණන් වහන්සේ ඉල්ලීමක් කරාද මේ මිනිස්සු යානීද භූතානි සමාගතානි බුම්මානි වායාන් නිවහන් තලික් මේ අන්තරීක්ෂ රැස්වෙලායින සියලු දෙව් බම් මේ බුදුරජාණන් වහන්සේගේ දේශනා හොඳින් අහන්න මේ බුදුගුණ දේශනාව දහම්ගුණ දේශනාව සඟගුණ දේශනාව හොඳින් අහලා තස්මාහිනේ රක්කත අප්‍රමාධිය මේ මිනිස්සුන් ආරක්ෂා කරන්න මේ මිනිස්සුන්ට පිහිටවේ දෙවියන්ගේ පිහිට මිනිස්සුන්ට ලබල දෙන්න කියලා බුදුරජාණන් වහන්සේ ඉල්ලීමක් කර. ඒ ඉල්ලීමක් කරලා තමයි බුදුගුණ දහම්ගුණ සඟගුණ ඇතුළත් සත්‍යක්‍රියා දේශනාව කරේ. ඒ දෙවියන්ගේ පිහිට ලැබෙනවා සමගම අර විපත් වසංගත ලෙඩරෝග මේ සියල්ල දුරුවෙලා ගෙහිල්ලා විශාලා මහනුවර නගරවාසීන්ට ආයමත් යහපත සැලසුනා. පිංගතුනි බුදුරජාණන් වහන්සේ මහා සාල කියන බමුණට පෙන්නවා මහා සාල අනාගතයේ මේ මනුස්ස ලෝක මිනිස්සු අධර්මිෂ්ට වෙනවා. ආවිස පිරිහෙනකොට දුස්සීලකම් වැඩි වෙනවා. අධර්මරාගේ විෂමලෝබේ මිත්‍යාධර්මය බලවත්වෙන. ඒවා බලවත්වෙනකොට දෙවියම් මිනිස්සුන්ගෙන් ඇත්තෙන මොකද මිනිස්සු තිරිසන්න වගේ. වෛරය ක්‍රෝධය ඉරිසියාව කුහකකං කෙලෙස් බලවත්වෙච්ච වෛරයෙන් මිනිස්සු සත්තු වගේ ජීවත්වෙන සමාජයක දෙවියම් මිනිසුන්ට පිහිට වෙන්න දෙවියන් ඇත්තෙන. ඒ දෙවියන් ඇත්වෙනකොට බුදුහාන්දුරු පෙන්නවා සැඩ යක්ෂයන් මිනිසුන් අතරට යකුන් මුදාහරිනවා කියලා. මහා දරුණු අමනුස්යෝ ප්‍රේතයෝ යක්ෂයෝ මිනිස්සු අතර අරක්ග මිනිස්සුත් පෙරේතයෝ යක්කු වගේ ඊටම ගැලපෙන අමනුස්යෝ
මිනිස්සු අතර අරක් ගන්න. ඒ හේතු කරගෙන අමනුස්ස විපත්වලින් 100,000 ගණන් ලක්ෂ ගණන් මිනිස්සු අනාගතයේ මිය යනවා කියනවා. දැන් අපිට ඒක පේන්නේ අපි ඒක මොකක් හරි වෙන ලෙඩකට වෙන වසංගතයකට වෙන හේතුවකට වෙනත් මොකයකට හරි අපි දානවා. හැබැයි බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් අපිට නොපෙනෙන දේ දකිනවා. ඒ නිසා පිංහතුනි දැන් මෙන්න මේ විපත් තුන ඔන්න අනාගත ලෝක එදා බුදුහාන්දුරු මීට අවුරුදු 2500කට කලින් මේ දේශනාව මහාසාල බමුණට කරන්නේ බමුණ මොකද එදා මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 100ට වඩා වැඩි. අවුරුදු 120ක් සාමාන්‍ය ආයුෂ තිබ්බ කාලේ අපේ බුදුරජාණන් වහන්සේ මේ දේශනාව කරන්නේ මහාසාල අනාගතයේ මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 100න් පහලට පිරිහිලා යන කාලයක් වෙනවා. ඒ කියන දැන් අද අපි ඉන්නේ සාමාන්‍ය ආයුෂ අවුරුදු 60 70 වගේ කාලෙක. එවැනි කාලවල මිනිස්සු ගුණධර්මයෙන් පිරිහිලා අධර්මරාගේ විෂමලෝබේ මිත්‍යා ධර්මයේ බලවත් වෙලා මිනිස්සු අකුසලෙන් බලවත් වෙන කාලයක් එනවා. දැන් අපි ජීවත් වෙන කාලේ. එවැනි කාලවල ඇතිවන විශාල විපත් තුනක් බුදුහාඳුරෝ පෙන්නවා. පළවෙනි විපත තමයි මිනිස්සු අධර්මිෂ්ට වෙනකොට දෙවියන් මිනිස්සුන්ගෙන් ඉවත් වෙනවා. ඒ හේතු කරගෙන ස්වභාවික විපත් වැඩි වෙනවා. භූමිකම්පා නායාම් මහා වැසි ගංවතුර මොකද ස්වභාව ධර්මයට බලපෑම් කරන්න පුළුවන් වැස්ස වලාහක දෙවරු උන්න වලාහක සීත වලාහක අබ්බ වලාහක ආදී දේවතාවරු පවා මිනිස්සුන්ට උදව් නොකර අහක බලනු. එතකොට ඇතිවන ස්වභාවික විපත් වැඩි වෙලා වර්ධනය වෙලා ඒවා ඒ විදිහට මිනිස්සුන්ට විනාශකාරී විදිහට ක්‍රියාත්මක වෙලා අනාගතයේ 100,000 ගණන් ලක්ෂ ගණන් මිනිස්සු මැරෙනවා. ඔය එකක්. දෙවනි කාරණය බුදුහාඳුරු පෙන්වේ මහාසාල මිනිස්සු අධර්මිෂ්ට වෙනකොට ද්වේෂය වෛරය කේන්තිය කෝපය මේවා වර්ධනය වෙලා එකිනෙකා මතවාද අනුව අවියාවිද හදාගෙන බෙදෙනවා. බෙදෙන්න පුළුවන් හැම පැත්තෙම බෙදෙනවා. ආගම් වසයෙන් ජාති වසයෙන් කුල වසයෙන් ගෝත්‍ර වසයෙන් රටරටවල් වසයෙන් පලාත් වසයෙන් බෙදෙනවා. බෙදිල අවියාවිද හදාගෙන යුද්ධ කරනවා. මරාගන්නවා. මරාගෙන මැරෙනවා. මහා යුද්ධ වියස නැති වෙනවා. අනාගතයේ 100,000 ගණන් ලක්ෂ ගණන් මිනිස්සු ඒ හේතු කරගෙන මේ යනවා. ඔන්න දෙවනි විපත. තුන්වැනි විපත බුදුහාඳුරෝ පෙන්නවා අනාගතයේ මිනිස්සු අධර්මිෂ්ට වෙනකොට අධර්මරාගේ විෂම ලෝබේ මිත්‍යා ධර්මය බලවත් වෙනකොට දෙවියන් මිනිස්සුන්ගෙන් ඈත්වෙනවා. එතකොට සැඩ යක්ෂයන් මිනිස්සුන් අතරට යකුන් මුදාහරිනවා. මහා දරුණු අමනුස්්‍යයෝ යක්ෂයෝ ගම් නගර නියංගම්වල අරක් ගන්න. ඒ හේතු කරගෙන නොඒක් විපත් වියසන මිනිස්සු අතර සිද්ධ වෙන අමනුස්ස විපත්. ඒ හේතු කරගෙන 100,000 ගණන් ලක්ෂ ගණන් මිනිස්සු මේ යනවා කියල පෙන්නවා. අද අපි ඔය විපත් තුනටම මෝන දෙනවා. ඒ නිසා පින්වතුනේ අපිට ලෝකෙ වෙනස් කරන්න බෑ. දැන් මේ ටික අපි දැනගත්තා කියලා බුදුරජාණන් වහන්සේ අනාගතයේ වෙනදේ බුදුවැසින් දැකලා අපිට පෙන්වා. මේක වෙනවා. අපි මේක දැනගත්තා කියලා අපිට ලෝකෙ මිනිස්සුන්ගේ කෙලෙස් අපිට අනිත් පැත්ත හරවන්න බෑ. අධර්ම රාගයෙන් ජීවත්වෙන කෙනා අපිට ආපහු පින් ඇති කීප දෙනෙක් මේක ඇහෙනකොට එක්කෙනෙක් දෙන්නෙක් කීප දෙනෙක් යම් උත්සාහයක් හරි ගන්නවනම් අනේ අපි අද ඉඳන් හරි අපි හරි සිල් රකිමු. අපි හරි මෛත්‍රිය වඩමු. අපි ධර්මානුකූලවෙමු කියලා එක්කෙනෙක් දෙන්නෙක් පින් ඇති කෙනෙක් හැසිරෙන්ට පුළුවන්. නමුත් ලෝකයේ සමස්තයක් වසයෙන් ගත්තොත් ලෝකෙ වෙනස් කරන්න අපිට බෑ. ලෝක යන රටාව ආවිෂ පිරිහිලා බුදුහාඳුරු අනාගත වංශ දේශනාවක් කර චක්‍රවර්ති සීහනාද කියන සූත්‍රය. මේ මිනිස්සුන්ගේ ආවිෂ ඔහොම අඩුවෙලා මිනිස් ආවිෂ අවුරුදු 10ට ලංවෙන කාලයක් වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනාව පෙන්වා එතකොට මනුස්ස ලෝක ඉන්න සත්තු වගේ කියෝ. හැම වෙලාම ලේ පිපාසෙන් ඉන්න පිරිසක් අවසානය මෘග සංඥා පහළ වෙනවා කියන. එකිනෙකා දිහා බලන්නේ ලේ පිපාසෙන් කියන. මුර්ග සම්වරසා වැහැලා මෘග සංඥා පහළ වෙලා එකිනෙකා මරාගෙන මුළු ලෝකෙම ලේවිලක් වෙන කාලයක් අනාගතයෙනවා කිය. අපි මේ යන්නේ පැත්තට.
ඒ ව්‍යසනයේ පැත්තට මේ පරම්පරාව ඉස්සරහට යන්න. පිංහතුනේ එවැනි මහා විපත්තිදායක මිනිස් ආවිෂ පිරිහිලා අවුරුදු 100නුත් පල්ලෙහාට පිරිහිච්ච ලෝකෙක අපි ඉපදිලා ඉන්නේ. හැබැයි එවැනි ලෝකෙක ඉපදුන අපි යම් පුංචි පිනක් හරි තියෙනවා ලෝකෙ අනිත් මිනිස්සු දිහා බලනති. ඒ තමයි දුර්ලභ බුද්ධ ශාසනය අපිට හම්බුණා. ඒ බුදුරජාණන් වහන්සේගේ බණපදයක් අපිට අහන්න ලැබෙන. අද අමාරුම කාලෙක හරි මේ බණටික හරි ඔබට අහන්න ලැබෙනවා. මෙහෙම විපතක් අපිට තියෙනවා කියලා හරි කන වැටෙනවා. ඒ අතර මහා පින් ඇති පෙරපීන් තියෙන වීරියවන්තය කීප දෙනෙක් හරි මේ ලෝකෙ තැන්තැංගුල හරි ඉතුරු වෙලාඉන්න. අන්නේ අය උත්සාහ කරනවා කොහොම හරි මේකින් ගැලවෙන්න ඕන. අඩුම ගාන සුගතියකට හරි යාගන්න ඕන. කොහොම හරි සසරෙන් මිදෙන්න ඕන. ඒ පිණිස ඔවුන් සීලාදී ගුණධර්ම වඩමින් සද්ධහා සීල සුතතියාග ප්‍රඥා වඩාගෙන වීරිය වඩන. තිය නිසා පින්වතුනි මහා සාල සූත්‍රය ඇසුරෙන් බුදුරජාණන් වහන්සේ අනාගතය වන විපත් බුදුවැසින් දැකලාපට දේශනා කරපු මේ දේශනාව අද ධර්මානු ශාසනාවට ඔබට කියල දුන්නේ. මේ විපත අපිට ඇස් පනාපිට ලෝකෙ පුරාම දකින්න ලැබෙනවා. ඔබ අප්‍රමාදී වෙන්න අපිට ලෝකෙ වෙනස් කරන්න බෑ. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන වෙලාව අවසාන වසයෙන් අපට දේශනා කරේ හන්දදාන භික්කවේ ආමන්තයයි මහණනි අවසාන වසයෙන් නොබල අමතනවා. වයදම්මා සංකාරා මේ ලෝකෙ සියලු සංස්කාර අනිත්‍යයි. අප්‍රමාදීන සම්පාදයට අප්‍රමාදීව කුසල් වඩන්න කියලා උන්වහන්සේ පිරිනිවන් පෑව. ඒ නිසා ඔබ අප්‍රමාදීවෙන්. ඔබ උත්සාහ කරන්න ඔබ ළඟඉන්න අය ඔබේ ප්‍රියයන් අඩුගාන ඔබේ අම්මතාත් ඔබේ දරුවෙක් සහෝදරය කොහොමරි ධර්මයට යොමු කරගන්න. ඒ විදිහට තමනුත් ධර්මය හැසිරෙන ගමන් තමන් පුළුවන් මට්ටමින් තව කෙනෙකුට ධර්මයෙන් පිහිටක් වෙන්න උත්සාහ කරන්න. ති ඔබ හැම දෙනාටම මේ ලැබිච්ච මනුස්ස ජීවිතය තුළ සද්ධහා සීල සුතතියාග ප්‍රඥාදිය දියුණු කරගෙන. උතුම් වූ ධර්මය අවබෝධ කරගන්න වාසනාව ලැබේවා 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 කියලපි ආශිර්වාද කරනවා. පිංහතුනි අද මේ ධර්මානු ශාසනාවෙන් අපි රැස් කරගස් සියලු පින්. සියලු දෙවියෝ සාධු කාරදිදී මේ පින් අනුමෝදන් වෙත්වා ඒ දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදය ඔබට ලැබේවා කියලපි ආශිර්වාද කරනවා. අද මේ ධර්මානු ශාසනාවේ සැදැහැති දායකත්තේ දරන්නේ රෝහණ වැලිකුඹුර මහත්මා ජීවන්ති වැලිකුඹුර සහ සුමුදු වැලිකුඹුර කියන දියණියන් චනුක කොක්කල සහ යසිත් අබේකෝන් කියන බෑනාවරු දෙපළ ඇතුළුවේ පින්වත් පිරිස එකතු වෙලාද මේ ධර්මදාන මේ පින්කම සිදු කරන්නේ. ඒයාගේ අරමුණ තමයි සැප්තැම්බර් මස 22 දින ජන්මදිනය සැමරු ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර බෙරික් නගරේ පදිංචි දීපානි වැලිකුඹුර මහත්මියට සෙත් ප්‍රාර්ථනා කිරීම ඉතින් එතුමීට නිදුක් නීරෝගී සම්පත්තිය තුනුරුවන්ගේ ආශිර්වාදය දීර්ඝායු සම්පත්තිය උතුම් ධර්ම අවබෝධයම ලැබේවා කියලා අපි ආශිර්වාද කරමු. ඒ වගේ පරලෝ සැපත් දෙමාපියන් වන ඇතුල් කෝට්ටේ විසූ සුමිත්‍රා සහ සිරිල් විජේසූරිය කියනේ දෙපළත් නියදුරුපොළ විසූ අනුලා සහ පීරිස් වැලිකුඹුර කියනේ දෙපළට ඒ වගේ පරම්පරාගත මිය පරලෝගිය සියලු ඥාතීනුත් ඒ නම් සඳහන් කරපු ඥාතීන් වගේම සියලු ඥාතීන් සාධු කාර්දිදී මේ පින් අනුමෝදන් වෙත්වා පරලෝ ජීවිත සැපවත් ඒවා සූපත් ඒවා සංසාරදුකින් අතමිදේවා කියල සාධු කියල පින් දෙමු. ලක්වාසි ලොවාසි හැම දෙනාට ආශිර්වාද කිරින් මේ කෝවිඩ් වසංගතය නිසා පීඩාවට පත්වෙලා රෝගාතුර වෙලා ඉන්න හැම දෙනාට නිදුක් නීරෝගී සම්පත්තිය තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා කියෙන ආශිර්වාද ප්‍රාර්ථනය ධර්ම දේශනාව සිදුකර පති පූජනය ගරිගම ඥානදීප ස්වාමීන් වහන්සේට සෙත් ප්‍රාර්ථනා කිරීමත් ඒ පිංහතුන්ගේ අරමුණක් හැටියට සඳහන් කරනවා. තින් එහෙම නං අද දායකත්තේ දරුවේ ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරේ පදිංචේ පින්වත් හැම දෙනාමත් ඒ අයගේ ලංකාවේ ඉන්න ඥාතීන් බණහන ඔබ හැම දෙනාමත් ලක්වාසී ලොවාසී හැම දෙනාමත් නිදුක්වේවා නිරෝගිවේවා සුවපත්තේවා හැම දෙනාට මුතුම් ධර්මාවබෝධය පිණිස මේ ධර්මශ්‍රවන මේ පිනත් ධර්මදාන මේ පිනත් ආශිර්වාදයක් පාරමිතාවක් වේවා වේවා කියලපි ආශිර්වාද කරනවා. ආකා සට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං
ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. සද්ධර්ම ශ්‍රාවක ගුණගරුක සදහැවත් සුපින්වතුනි, කර්මය දහයාද කොටගත් ඔබ අප හැම දිනාටම ධර්මයෙන් සැනසීමට නිරන්තර අවස්ථා සලසා දෙන්නා වූ මෙත් සදහම් විකාශයේ උදාහරතර මෙත් සදහම් දේශනා දායකත්ව සද්ධර්ම දේශනා මාලාව ධර්මය තුළින් ඔබේ ජීවිතය සූපත් කරගන්නට, ධර්මය අත්දකින්නට, ධර්මය ඔබේ ජීවිතේ ප්‍රායෝගික කරන්නට හැකිතාක් උත්සුක වන්න. දහම් පරයායක් අසා සැනසෙන්නට අවස්ථා සැලසේද ඒ මොහොත තුළ නොපමාව ධර්ම ශ්‍රවණී හැසිරෙන්නට පින්සිතින් මෙත්සිතින් මෙත් සදහම් දේශනා ධර්ම දේශනාව නිමාව කරන තැන අපි ඔබට ආරාධනා කරනවා. සුපින්වත්නි, තුම් සද්ධර්ම දේශනාව නිසි ධර්මානුකූලව පැවැත්වූ අතුරුගිරිය ශ්‍රී සදහම් පදනමේ ගෞරවනීය නිර්මාතෘවර හොරණ දික්හේනපුර ශීලසුව අරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ වගේම උතුම් බක්කුල මහා සෑයේ ගෞරවනීය නිර්මාතෘ විචිත්‍ර ධර්ම කතික රාජකීය පඬිත පරම පූජනීය අප පින්වත් පූජ්‍යපාද අප ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමින් වහන්සේ ගලිගමුවේ ඥානදීප පින්වත් ස්වාමින් වහන්සේට සාදු නදින් පාදාදී වන්දනේ පුණ්‍යානුමෝදනා සිදු කරමු. සාතුහු සාතුහු සාතු. උතුම් ධර්ම දහනමේ පුණ්‍ය කර්මයේ පින්බර දායකත්වයේ දරුවා වූ රෝහණ වැලිකුඹර මහත්මයා, ජීවන්ති වැලිකුඹර සහ සුමුදු වැලිකුඹර දිනියන්, චනුක කොග්ගල සහ යසිත් අබේකෝන් බෑනාවරුන් ඇතුළු පවුල හැම දෙනාටම නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. සැප්තැම්බර් මාස 22 වන දින ජන්මදිනය සමරුව ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර බෙරික් නගරයේ පදිංචි දීපානි වැලිකුඹර මහත්මියට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පන්නිය සැලසේවායි ප්‍රාර්ථනා කරනවා. සැමටතුම් ධර්ම අවබෝධයේ වේවායි ප්‍රාර්ථනා කරමිනුයි ඔබේ නිබහරින් සමුගන්නේ. නැවතත් මුණ ගැහෙමු හෙට දිනය තුලත් මෙත් සදහම් දේශනා අර්ථාන්විත වූ සදහම් දේශනාවක් සමග. ඔබ හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.